समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पटवी रिवन चातु कंपते न चलति मेरुरिवाति वायुना वज्रमेव न विद्यते गणं कमिदमतो कठिनन्ति उच्यते करणीय वेवदुव श्री ज्ञानमलाराम विहारस्थाने गरु विहाराधिपतीश्वर पाठशालाचार्य अंबामुक्त ज्ञानज लोकहामुरुवन वහන්සේ प्रमुख කරගත් විහෙරවැසි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි 2020 වර්ෂයේ කටින චීවර පූජාව සිද්ධ කරමින් අද හිමිදිරි උදෑසනම එම කටින චීවරය සාංගික කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරමින් අවශේෂ වශයෙන් සාංගික දානමය පින්කමකුත් සිද්ධ කරලා ඒ පින්කම සිද්ධ කරපු පින්වතුන් වගේම අනිකුත් ග්‍රාමවාසී පින්වත් හැමදෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කටින චීවර පූජාව සම්බන්ධව අනුදැන වදාළ දහම් කරුණු ඒ වගේම මේ බෞද්ධ සාහිත්‍යය තුළ තවදුරටත් විග්‍රහ වෙන දහම් කරුණු සංසන්දනය කරමින් එකතු කරමින් කටිනානිසංස කටින චීවර පූජාවේ අනුසස් පිළිබඳව දැක්වෙන දහම් කරුණු කීපයක් කුංචි වේලාවක් ශ්‍රවණය කරන්නට. ඉතින් මේ වර්ෂයේ කටින චීවර පූජාවේ දායකත්වය ප්‍රමුඛ දායකත්වය අරගෙන කටයුතු කරලා තිබෙන්නේ ඉන්දික මාලික මහත්මයා ඇතුළු ඒ පවුලේ උදවිය එයාගේ අපේක්ෂාවන් තමයි මිය පරලොව යන්නට යෙදුණු බී පුණ්‍යදාස පියතුමාට අන් සිරියාවතේ මෞතුමිය මේ කියන අය සිහිපත් කරලා ඒ ඇතුළු සමස්ත ඥාති සමූහයාටම මේ පින් අනුමෝදන් කරන්න වගේම ඒ වගේම අපි හැමදාම ප්‍රාර්ථනා කරන විදිහට අපිට මෙවැනි කඨින චීවර පූජාවන් පින්කම් සිද්ධ කරගන්න මේ වගේ පුණ්‍ය භූමියක් ඉදි කරලා අපවත් වී වදාළ අතිපූජනීය ආචාර්ය වර්ණත්තේ ශ්‍රී ඥානාලෝක නායක ස්වාමීන් වහන්සේටද මේ පින් අත්පත් වේවා කියන ප්‍රාර්ථනාව සහිතව අපි මේ කටයුත්ත ධර්මානුශාසනාව උච්ච වේලාවක් සිදු කරන්නට අපේක්ෂා කරනවා. පින්වතුනි කටින කියන වචනය හඳුන්වන්නට ධර්ම සාහිත්‍යය තුළ බුදුදහමේ එන පොත්වල සඳහන් වෙලා තිබෙන ගාථාවක් තමයි මුලින් සඳහන් කළේ. ඒ ගාථාවේ තේරුම විග්‍රහ කරගත්තොත් තේරුම් ගත්තොත් අපිට පුළුවන්කමක් තිබෙනවා කටිනය කියන්නේ මොකක්ද? කටින චීවර පූජාව කියන්නේ මොන වගේ එකක්ද කියන කාරණේ පුංචි විදිහට අපිට වටහා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒක ඉස්සරෝම කියනවා පඨවි විවන ජාතු කම්පතේ. මේ කටින පූජාව එහෙම නැත්නම් කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස පඨවි විවන ජාතු කම්පතේ. ඒක උපමාවක්. පඨවි කියලා කියන්නේ මහ පොළව. මහ පොළව කිසිම වෙලාවකදී කුමන හේතුවක් මතව සොලවන්නේ
එහෙම නැත්නම් ඒක පෙරලන්න මුළු පටවි තලයේම පොළොව තලයේම මිහි තලයේම එක වෙලාවක හොලවන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් එතකොට අපිට හිතෙන්න පුළුවන් එතකොට භූමිකම්පා වලින් හෙල්ලෙන්නේ කොහොමද කියලා. භූමිකම්පා වලින් හෙල්ලෙන්නේ මුළු මහ පොළොවම නෙවෙයි. එක කොටසක්. එක පැත්තකට තමයි ඒක බලපාන්නේ. මුළු පොළොව තලයේටම එක දවසක භූමිකම්පා එන්නේ නැහැ. ඉතින් ඒ උපමාව අරගෙන කියනවා පඨවි රිවන චාතු කම්පතේ. මහා පොළොවගේ මේකේ ආනිසංශය හෙළවෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ තව උපමාවක් තියෙනවා න චලති මේරු රිවාති වායුව. මහා මේරුව සුනර පව්ව කියලාත් ඒකට කියනවා. මහා මේරු පර්වතයට කියන තවත් එකක් තමයි සුනර පව්ව. සුනර පව්ව එහෙම නැත්නම් මහා මේරු පර්වතය න චලති රිවාති වායුනා මේ කිසිම වෙලාවකදී හුලඟින් හෙළවෙන්නේ නැහැ කියලා කියනවා. මහා මේරු පර්වතය ඊට පස්සේ මහා පොළොව මේ උපමා දෙකම අරගෙන ඒවා හොලවන්න, සොලවන්න, කඩන්න, විදින්න බෑ කියලා වෙනලා කියනවා. ඒ මහා මේරුව සුලඟින් හෙළවෙන්නේ නැහැ. ඊට පස්සේ තව උපමාවක් තියෙනවා වජිරමිවන බිජ්ජතේ ඝන. වජිර පර්වතය කිසිම වෙලාවක බිඳින්ට, කඩන්ට, කෑලි කරන්ට, හිල් කරන්ට, සිදුරු කරන්ට හැකියාවක් ලැබෙන්නේ ඒක ඝන පර්වතය. වජිර පර්වතය. අවසානයේට කියනවා කමිද නතෝ කටිනන්ති උච්චති. අන්න ඒ වගේ තමයි මේ කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංසය. ඒකෙන් ලැබෙන පින කුසලය කිසිම වෙලාවකදී සොලවන්ට, ඊට පස්සේ පෙරලන්ට, කඩන්ට, විදින්ට, හකුලවන්ට, අයහපතක් බවට පත් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ කියලා කියනවා. අපහු මතක් කරගත්තොත් එකක් තමයි මහා පොළොව හොලවන්න බෑ. ඊට පස්සේ කියනවා මහා මේරු පර්වතය සුළඟින් හෙළවෙන්නේ නැහැ වගේ. වජ්‍ර පර්වතය කඩන්ට විදින්න බැරි විදිහට ඒක ඝනව පිහිටලා තියෙනවා වගේ මේ සිද්ධ කරගත්ත කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංසය පින කුසලය මේක කිසිම වෙලාවකදී විදින්න සිදුරු කරන්න ඒ වගේම තමයි ඒක වෙනස් කරන්න අඩුපහඩුවක් බවට පත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. එතකොට මේ කියන්නේ ඔය පින්වතුන් පූජා කරපු කටින සිවුර සම්බන්ධ කතාවක් නෙවෙයි. සිවුර නමන්න පුළුවන්. මහන්න පුළුවන්. ඊට පස්සේ කටින චීවරය හොදන්න නමන්න වෙනවා, අකුලන්න වෙනවා. ඒව කරන්න ඉරුණොත් එහෙම මහගන්න සිද්ධ වෙනවා. මේ පූජා කරපු කටින සිවුර පිළිබඳව කියන එකක් නෙවෙයි. මේ කියන්නේ ඒ සිවුර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය. ඒකේ ලැබෙන බලය, ශක්තිය සම්බන්ධ කතාවක්. ඇයි මෙච්චර මේ සිවුරු පූජා සිද්ධ කරද්දී ඒ වගේම තමයි මේ තව නොයෙක් පූජාවන් ශාසනයේ සිද්ධ කරද්දී ඇයි කටින චීවර පූජාවක් සිද්ධ කිරීම තුලම මේ වගේ වර්ණනාවක්, මේ වගේ උතුම් බවක්, මේ වගේ උසස් විදිහේ කතාවක්, මේ විදිහට උසස් විදිහේ වර්ණනාවක්, දහම් කරුණු පෙන්වීමක්, දැක්වීමක් සිද්ධ කරනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. පින්වතුනි, මේ කටින චීවර පූජාව කියන එක සිද්ධ කරන්න පුළුවන් එක හේතුවක් තමයි වර්ෂයකට එක පන්සලක එකපාරයි. මේ සිවුරු නිකන් පූජා කරනවා වගේ, දෙතුන් වරාවක් පූජා කරනවා වගේ අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. කටින සිවුරු අරගෙන ඇවිල්ලා 3-4 පාරක් එක පන්සලක කටින චීවර පූජාවක් කරන්න. ඒක අවුරුද්දට එකපාරයි කරන්න පුළුවන්. අනිත් එක තමයි සෑම ආගමකම වගේ අපේ ආගමේ අපේ ධර්මයේ තියෙනවා වගේ පූජා විධි තියෙනවා. නොයෙක් පූජා තියෙනවා. ඒ වගේ කෑම බීම දෙනවා. ආහාර පාන දෙනවා.
යාලා දන් දෙන වැඩ පිළිවෙලවල් කරනවා. පරිත්‍යාග තියෙනවා බොහෝ ආගම්වල. හැබැයි කටින චීවර පූජාවක් සිද්ධ කරනු ලබන්නේ සිද්ධ වෙන්නේ සම්බුද්ධ ශාසනයක විතරයි. වෙන කොහෙවත් ආගමක මේක උගන්වන්නේ නැහැ. කටින චීවර පූජාවක් කියලා වෙන ආගම්වල පූජාවක් සිද්ධ කරන්නේ නැහැ. යාලා කෑම දෙනවා, රෙදි දෙනවා, ඉන්ට වාසස්ථාන හදලා මිනිසුන්ට හදලා දෙනවා. බෙහෙත් ද්‍රව්‍ය දෙනවානේ. සිව්පසයෙන් අනිත් තැන්වල ඒ තමන්ගේ ආගමික නායකයන්ට ඊට පස්සේ පූජකයන්ට සංග්‍රහ කරන ඒවා දැකලා තියෙනවා. හැබැයි කටින සිවුරු පූජාව මේ සම්බුද්ධ ශාසනයෙන් එපිට කිසිම තැනකදී සිද්ධ වෙන්නේ නැහැ. ඒක තවත් එක හේතුවක්. අනිත් එක තමයි කටින සිවුරක් දෙවතාවක් පූජා වෙනවා. දෙවතාව. එකක් තමයි අද උදෑසන කාලේ අපේ ඉන්දික මහත්මයා ඇතුළු පිරිස අර හිස මත තබාගෙන බොහෝම ගෞරව කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරනවා. පූජා වේවා කියලා වාක්‍යයක් කියලා කටින චීවර පූජාව සම්බුද්ධ ශාසනයට සාංගික කරලා පූජා කරනවා. ඒක තව වතාවක් විනය කර්මයක් මාර්ගයෙන් පවරනවා හාමුදුරු කෙනෙක්. තව වතාවක් අපි අපේක්ෂා කරන්නේ නැති, එහෙම නැත්නම් අපි දන්නේ නැති, අපි හිතුවේවත් නැති හාමුදුරු කෙනෙකුට, සිවුරු අඩුපාඩු තියෙන හාමුදුරු කෙනෙකුට, කවුරු හරි කටින චීවරය ලබන්න සුදුසුකම් තියෙන හාමුදුරු කෙනෙකුට මහා සංඝයා එකතු වෙලා ඒ කටින චීවරය පවරනු ලබනවා. පූජා කරනු ලබනවා. නැවත දෙනවා. ඒතර මේක දෙපාරක් වාක්‍ය දෙකක් කියලා දෙපාරක් පූජා කරන්න සිද්ධ වෙන වැඩක්. මොකද අපිට කවදාවත්ම බෑ මේ කටින චීවර පූජාවක් සිද්ධ කරද්දී භික්ෂුවක් ඉලක්ක කරගෙන මේ හාමුදුරුවන්ටම මේක හම්බෙන්න ඕන කියලා පූජා කරනවා. ඒක කරන්න බෑ. දැන් වෙනදනම් පුළුවන් අපි පොරවන සිවුරේ පාට හොයලා නේද? එහෙමනේ අපි පොරවන පාට අහනවා. ඊට පස්සේ විවිධ දේවල් විමසලා තමයි ඒක පූජා කරන්නේ. එතකොට මේක එහෙම කරන්න බෑ. මේක අපි දන්නේ නැහැ. ශාසනයට පූජා කරාට පස්සේ එදිනට හිටපු සිවුරු අඩුපහඩු දින චීවරය දරන්න සුදුසු වෙන නිවැරදිව වස්සාන කාලේ වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරගත්ත වස් ශික්ෂාපදේ කඩ නොවුණු සුදුසු භික්ෂුවක් තෝරලා ඒ හාමුදුරුවෝ තමයි නැවත වතාවක් ඒ විනය කර්මයක් සිද්ධ කරමින් කටින චීවරය පවරන්නේ පූජා කරන්නේ නැවත ඒක හාමුදුරුවෝ කෙනෙකුට ලබා දෙන්නේ. එතකොට මේක දෙවතාවක් ශාසනයට පූජා වෙන ශාසනය ඇතුලේ කතිකාවතක් විදිහට හැදෙන පූජාව. ඒතකොට ඒක තවත් හේතුවක්. ඒ වගේ හේතු රාශියක් තියෙන හින්දා හේතු ගණනාවක් තියෙන හින්දා මේ කටින චීවර පූජාව උතුම් එකක්. එහෙම නැත්නම් මේක ශාසනයේ වටින අග්‍රගණ්‍ය කුසලයක් විදිහට දක්වලා තිබෙනවා. ඒකෝට මේ සම්බන්ධව තියෙනවා නාගිත තෙරුන්ගේ අපදානය කියලා අපදාන සම්බන්ධව කතා කරනවා. එතකොට ඒකේ හම්බ වෙනවා මේ කප්පානි සසසහස්සානි මේ කල්ප 10000 ගණනක් ගියත් මේ කටින චීවර පූජාවක් සිදු කරපුවාම ඒකේ තිබෙන අනුසස් බලය ආනිසංස බලය නැති වෙලා යන්නේ නැහැ. ශක්තිති රාජ සම්පatti ලබන්න, දිව්‍ය ලෝක සම්පatti ලබන්න, බ්‍රහ්ම ලෝක සම්පatti ලබන්න, සංසාරේ දුගතියකට නොවැටි සංසාර ගමනේ යන්න, බුදු කෙනෙක් හමුවේහි ධර්මය අවබෝධ කරගන්න ලැබෙන බව නාගිත අපදානය කියන තන තියෙනවා. ඒක මේ හැම කටිනානිසංසයකම දේශනා කරන හින්දා මම ඒක කියන්නේ නැහැ. මම පින්වතුනි මේ වෙලාවේ කටින චීවර පූජාවේ ඉතිහාසය පිළිබඳව පුංචි හැඳින්වීමක් කරුණු දැක්වීමක් කරොත් එහෙම ඔය කටින චීවර පූජාව ආරම්භ වෙන්නේ අපි අහලා තිබෙනවා මේ පසේනදී කොසල් රජතුමා. පසේනදී කොසල් රජතුමාගේ තාත්තා, ඒ කියන්නේ මහා කොසල් රජතුමා. මහා කොසල් රජතුමාට හිටියා පසේනදී කොසල් රජතුමාත් එක්ක දරුවෝ
31ක් ඊට වැඩි ප්‍රමාණයකුත් දින්න ඇති. 31ක් තමයි දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක කතාවට එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ මොකද මේ රජවරුන්ට බිරින්දෑවරු බහුලයිනේ. එතකොට කොසල් රජතුමා තමයි ප්‍රධාන බිරින්දගේ පසේනදී කොසල් රජතුමා මහා කොසල් රජතුමාගේ ප්‍රධාන බිරින්දගේ පුතා හින්දා තමයි එයාට රාජ්‍ය හම්බෙන්නේ. එයා අපි දන්නවා පසේනදී කොසල්. එයාගේ තාත්තා තමයි මහා කොසල් රජතුමා. එතුමා ගැන ධර්ම කරුණු තියෙනවා. එතකොට එතුමාට හිටියා මේ අනිත් බිරින්දෑවරුන්ගේ සහෝදරයෝ වේමාතික සහෝදරයෝ. ඒ කියන්නේ තාත්තා එක්කනයි අම්මලා කීප දෙනෙක් අම්මලා බහුල වශයෙන්. එතකොට ඒ අම්මලා කිහිප දෙනෙක්ගේ එකම තාත්තගේ දරුවෝ වේමාතික සහෝදරයෝ. මෙයාලට කියනවා නමක් මේ බද්දවග්ගිය කුමාරවරු. බද්දවග්ගිය කුමාරවරු. එතකොට මේ බද්දවග්ගිය කුමාරවරු මෙතන ඉන්නවා 30 දෙනෙක්. මේ 30 දෙනෙක් පාවීයක කුමාරවරු කියලා එයාලට කියනවා. එතකොට මේ බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා ඒ කට්ටිය ක්‍රීඩා කරන්නට උයන් කෙලියට යනකොට බිරින්දෑවරු 29 දෙනෙකුයි තව කුලියට ගත්ත කාන්තාවක් අරන් යනවා ක්‍රීඩා කරන්නට කැලේ ඇවිදින්න සෙල්ලම් කරන්න ජල ක්‍රීඩා කරන්න ඇවිදින්න යනවා. එතකොට රාජකුමාරවරුනි. එතකොට එයාලා අර බිරින්දෑවරු තමන්ගේ කාන්තාවුත් එක්ක 29 දෙනෙක් අර විදිහට යනකොට එක්කෙනෙක් කුලියට ගත්ත වෛශ්‍යාවක් වෙසගනක් ගණිකාවක් එහෙම කෙනෙක් අරගෙන දැන් මේ ගමන යන්න යනවා කැලයක් මැද ඇවිදින්න යනවා. ඇවිදින්න යනකොට එක තැනකදී මෙයාලා දකින්න ලොකු ජල පොකුණක් තටාකයක් දැකලා මෙයාලා හිතනවා නාන්න ඔක්කොමලා සලුපිලි ගලවලා රාජ ආභරණ ගලවලා මේ මොකද මහා පොහොර රජුරුවන්ගේ පුතාලා මේ ඔක්කොමලා මේ 30 දෙනාම පුතාලා. එතකොට මේ පුතාලා එකතු වෙලා මොකද කරන්නේ? මේ සලුපිලි ආභරණ ගලවලා තියලා දැන් ජල ක්‍රීඩා කරනවා. මේ අතර ඔතන හිටපු එක අරගෙන ගියපු කුලියට අරගෙන ගියපු වෙසඟන වෛශ්‍යාව ඒ කාන්තාව මොකද කරේ මේ අය ටිකක් එහාට මෙහාට වෙනකන් බලලා අර ආභරණ රත්තරන් ආභරණ කනකර අතට පයට පළඳින රාජ ආභරණ ටික පොට්ටනියක් බඳලා උදාගෙන පැනලා ගියා යන්න. එයාට ඒක ඇති ජීවිත කාලයට මේ රත්තරන් පොට්ටනිය පැනලා හොරකම් කරලා ගොඩට ඇවිල්ලා බලනකොට ආභරණ නැහැ. දැන් මේක ගෙදර ගිහිල්ලා කියන්නත් බෑ ලැජ්ජාව. මොකද රාජකුමාරවරුන්ගේ දේවල් වරකම් කරගෙන කියයි කියලා මිනිසුන්ට කියන්න බෑ ආරංචි දෙන්න බෑ. ඒ නිසා අර කුමාරිකාවෝ 29 දෙනා මාලිගාවට පිටත් කරලා මේ 30 දෙනා යනවා අර රත්තරන් බොරු හොරකම් කරපු කාන්තාව හොයන්න. කැලෑ පීරගෙන හැම තැනම ඇවිදගෙන 30 දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක්ව හොයනවා. ආභරණ ටික ගන්න. ඔහොම ඉස්සරහට යනකොට අපේ භාග්‍යතුන් වහන්සේ ගහක් මුල වැඩ ඉඳලා උන්වහන්සේව දැක්කට පස්සේ උන්වහන්සේගෙන් ඇහුවා මේ පැත්තෙන් කාන්තාවක් ස්ත්‍රියක් පැනලා යනවා දුවලා යනවා බඩු කොට්ටනියක් අරන් යනවා දැක්කද නැද්ද? බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අය කොයි වගේ අයද මොන හරි කියපුවාම තේරුම් ගන්න පුළුවන් අය. උන්වහන්සේට පේනවා මේ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කුමාරවරු 30 දෙනෙක් තමයි මේ කාන්තාවක් පස්සේ යන්නේ කාන්තාවක් හොයන්න යන්නේ රත්තරන් බඩු හොයන්න. ඒ නිසා බුදුහාමුදුරු උපදේශයක් දුන්නා අනුන් ගැන හොයන්න එපා ඉස්සෙල්ලා තමන් ගැන හොයන්න. අනුන් ගැන හොයන්න එපා අනිත් මිනිස්සු ගැන හොයන්න යන්න එපා. තමන් ගැන ඉස්සෙල්ලා බලාගන්න. මේක එයාට හරියට හිතට වැදුනා. මේක හරි අමුතු කතාවක්. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ දැක්ක කියලා කිව්වෙත් නෑ දැක්කේ නෑ කියලා කිව්වෙත් නෑ. ඒ මොකටද කියලා අපි නම් අහන්නේ මේ වගේ කතාවනේ. කොහෙටවත් නැති කතානේ අහන්නේ මොකක්ද උනේ? කොයි වගේ දෙයක්ද උනේ? මොනවද නැති උනේ? කොයි පැත්තකද දෙන්නේ? ඒ රටවටේ යන කතාව බුදුහාමුදුරුවෝ ඇහුවේ නෑ. බුදුහාමුදුරුවෝ හරි ලස්සන දෙයක් කිව්වා. ඒක අතටත් ගැලපෙනවා හැමදාටම ගැලපෙන එක.
ලෝකේ හැමදාම කතා කරන්න පුළුවන් බණ. උන්වහන්සේ කිව්වා අනුන් ගැන හොයන්න එපා. තමන් කරන දේවල් ගැන, තමන්ගේ කටයුතු පිළිබඳව, තමන්ගේ ජීවිතය ගැන හොයන්න, තමන් ගැන හොයන්න. මේක හිතට වැදුණා මේ අය. මේ අය බුදුරජාණන් වහන්සේ ළඟ නතර වෙලා බුදුරජාණන් වහන්සේගේ කතාවට පැහැදිලා මහාන වෙනවා. මහාන වුණාම පින්වතුනි දැන් උන්වහන්සේලා පැවිද්ද බවට පත් වෙලා ඒහි භික්ෂුභාවයෙන් උපසම්පදාව ලබාගෙන එතන හිටපු බාලම කෙනා සෝවාන් තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ එතන හිටපු වැඩිමහල්ම කෙනා අනාගාමී තත්ත්වයට පත් වෙනවා. හැබැයි කවුරුත් රහත් භාවයට පත් වෙන්නේ නැහැ. මේ 30 දෙනාම මහාන වෙලා සෝවාන් තත්ත්වයේ සිට අනාගාමී තත්ත්වයේ දක්වා මාර්ගඵල මේ 30 දෙනා අතරින් ලබා ගන්නවා. හැබැයි කවුරුත් මහා රහත් භාවයටපත් වෙන්නේ නැහැ. ඔහොම පින්වතුනි මේ පිරිස මේ පාවීක ප්‍රදේශයේ මේ භික්ෂුන් වහන්සේලා පිරිස භාවනා කරනවා. විවිධ ධ්‍යාන උපදවා ගන්න නැවත උත්සාහ කරනවා. විවිධ පින්කම් කරනවා. මිනිසුන්ට බණ කියනවා. නොඑච්චර කරනවා. මේක කාලයක් ගෙවිලා ගියාට පස්සේ මේ අයට හිතෙනවා බුදුරජාණන් වහන්සේ දැක ගන්න යන්න ඕන, බුදුහාමුදුරුවෝ බලන්න යන්න ඕන සෑහෙන කාලෙකින් දැක්කේ. දැන් මේ ඔය විදිහට ගිහිල්ලා තියෙන අවුරුදු 20ක් විතර. සෑහෙන කාලයක් ගිහිල්ලා මේ කුමාරවරුන්ගේ මේ කතාව. බුදුහාමුදුරුවෝ දැක ගන්න යන්න ඕන, බුදුහාමුදුරුවන්ගෙන් බණහන්න යන්න ඕන, මේ වසරවත් බුදුහාමුදුරුවෝත් එක්ක වස්සාන කාලේ ජීවත් වෙන්න ඕන කියලා කොහෙද ඉන්නේ කියලා හොයලා බලපුවාම බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ වෙනකොට සරත් නුවර. ජේතවනාරාමයේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕන කියලා මේ අය තුන් සිවුරු අරගෙන පාත්තර අරගෙන යනකොට පින්වතුනි යන්න බැරි වෙනවා. මහා වැස්සකට අහු වෙලා වස් සමාදානය වෙන දවසට වස්සාන ශික්ෂාපදයේ අපේ පින්වතුන් වස්සාන ශික්ෂාපදයේ භික්ෂූන්ට සමාදන් වෙන්න වස්සාරාධනාව සිද්ධ කරන දවස වෙනකොට යා ගන්න බැරි වෙනවා. ඒ පොහොය දවස වෙනකොට යා ගන්න බැරි වෙලා උන්වහන්සේලා සාකේත කියන නුවර නතර වුණා. සාකේත නුවර මේ හාමුදුරුවෝ නතර වෙලා එහි වස් සමාදන් වෙනවා. දැන් මේ 3 මාස වැඩ ඉන්නවා. මොකද සාකේත නුවර ඉඳලා යොදුන් 6-7ක් යන්න ඕන. ඒක සෑහෙන වෙලාවක් යන හින්දා 3 මාසෙ මෙහි ඉඳලා සාකේත නුවරින් වස්සාන ශික්ෂාපදය ආරක්ෂා කරමින් ඉඳලා වස්සාන ශික්ෂාපදය පාලනය කරලා ඒ හාමුදුරුවෝ එකතු වෙලා නැවත වතාවක් බුදුහාමුදුරුවෝ දකින්න වඩිනවා. එතකොට උන්වහන්සේලා වඩින වෙලාවේ පින්වතුනි අර වැස්ස තවමත් පවතින වස්සාන කාලයේ වැස්ස ස්වභාවය. එතකොට මේ වැස්ස නිසා උන්වහන්සේලාගේ ධනිස් මඩල දක්වා මඩේ එරිලා මේ හාමුදුරුවරුන්ගේ සිවුරු කෙමිලා මේ හාමුදුරුවරුන්ගේ ඒ ගමන් විඩාව වැඩි වෙලා ඉතින් බුදුහාමුදුරුවෝ දැක ගන්නවා. දැක ගන්න ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ආගිය තොරතුරු අහලා වෙච්ච විපත්තිය ගැන අහලා වැස්සට තෙමිලා මඩේ එරිලා බොහෝම අමාරුවෙන් බුදුහාමුදුරුවෝ දැක ගන්න ආපු මේ හාමුදුරුවන්ට බණ කිව්වා. ඒ බණ තමයි පින්වතුනි අනමතර්ක සංයුත්තේ හම්බ වෙනවා. ඒ ධර්ම දේශනාවේදී උන්වහන්සේ ගන්නවා මේ හාමුදුරුවරුන්ට ඇවැත්නි ඔය ආපු ගමන දුෂ්කරයි කියලා හිතන්න එපා. මඩ ගාගෙන ධනිස දක්වා මඩේ එරිලා ගවයෝ එළුවෝ කියපු කොම වැටි තැවරිච්ච මාර්ගයේ බොහෝම අමාරුවෙන් මාව බලන්න ආපු ගමන බුදුන් දකින්න ආපු ගමන දුෂ්කරයි කියලා හිතන්න එපා. අපි මේ සංසාරේ පුරාම ආපු ගමන උවිතේ දුෂ්කරයි. අප්‍රමාණ භවයන් වල එළුවෝ ගැටළුවෝ කොටළුවෝ වෙලා සත්තු වෙලා බෙල්ල කැපිලා මරුන් කාපු වාර ගණන් අනන්තයි. සංසාරයේ චප්ප වෙලා ගිහිල්ලා පයට පෑගිලා සත්‍යව වෙලා ඉපදෙලා මැරිච්ච වාර ගණන් අපි අනන්තයි. මේ වගේ වසංගත රෝගවලට නේ හසු වෙලා කොච්චර සංසාරේ මැරි ඉපදෙන්න ඇත. ඉතින් ඒ වගේ බණ උන්වහන්සේ සංසාරයේ තියෙන මේ අනවරාග්‍ර භවයේ තිබෙන ගමන් මාර්ගයේ තියෙන බය ගැන බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් සිද්ධ කරපුවාම මේ හාමුදුරුවෝ හැමදෙනාටම ධර්ම අවබෝධ වෙලා එතෙක් අනාගාමී සෝවාන් ඒ ඵලවල හිටපු
සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලවල හිටපු මේ හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරගෙන මේ දේශනාවෙන් පසු මහා රහත් භාවයට පත් මහා රහතන් වහන්සේලා 39ක් විදිහට බොහෝම සතුටින් මේ වෙලාවේ උන්වහන්සේලා වැඩ කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හාමුදුරුවන්ගේ අපහසුතාවය දැකලා කටින සිවුරක් අමතර සිවුරක් මේ කටින චීවරයක් ලබා ගන්නට භාවිතා කරන්නට කටින චීවරයක් පිළිගන්න කටින චීවරයක් භාවිතා කරන්නට බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පදයක් අන්න එදා පැනෙවුවා. එතකොට මේ හාමුදුරුවෝ රැස් කරවලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා මහණෙනි කටින සිවුරක් පිළිගන්න කටින චීවරයක් දරන්න මම විනය ශික්ෂා පදයක් පනවනවා. එතකොට මේ විනය ශික්ෂා පදේ පස්සේ තවත් කොටස් ගණනාවකට සංශෝධනය වෙමින් එහි තිබෙන නොයෙක් જાති අනුකුඩා ශික්ෂාපද එකතු වෙමින් මේ ශික්ෂාපදය තව දියුණු වෙලා තිබෙනවා. පින්වතුනි, ඕක තමයි මේ කටින චීවර පූජාවේ ආරම්භක අවස්ථාව. එදා ඉඳලා ඒ වස්වාසය කරන හාමුදුරුවරුන්ට භික්ෂූන් වහන්සේට කටින සිවුරක් කටින චීවරයක් පූජා කරන්නට ඒ වගේම තමයි කටින සිවුරක් පූජා කරලා ඒකේ ආනිසංස දැනගන්න බුදුහාමුදුරුවන්ගේ කාලවල අද වෙනකන් මේ විදිහට රැස් වෙනවා මේ වගේ පින්කම් කරනවා. එතකොට මේ පින්කම් කාලෙන් කාලෙට විවිධ ආකාරයෙන් වර්ණවත් වෙලා තියෙනවා. නේද? දැන් අද මේ කාලේ අපේ පන්සල චීවර පූජාව සිද්ධ කරන්නේ මෙහෙම නෙවෙයි වෙන සැරවල් බොහොම ලස්සනට බොහොම හොඳට මහා පිරිත් දේශනාවක් සිද්ධ කරලා බණ මාලාව ඇතැම් වෙලාවට සිද්ධ කරලා විවිධ විදිහට වර්ණවත් කරලා ආලෝක කරලා පොඩි වැල් එල්ලලා හරි ලස්සනට කරනවා. හැබැයි ඉතින් අපිට විතරක් නෙවෙයි මුළු ලෝකයේම ඇති වෙලා තිබෙන මේ සම්බාධකය මේ රෝගගත තත්ත්වය නිසා අපිට අපේ පින්කම විතරක් සාර ගර්භ කොටස විතරක් වටින කොටස විතරක් අර විසිතුරු දේවල් ටිකක් ඈත් කරලා වුණත් සිද්ධ කරගන්න පුළුවන් වෙච්ච එකම අපි සතුටු වෙනවා. මොකද සමහර පන්සල් කටන පින්කම් කරන්න කියලා වහලම දාලා සමහර පන්සල් කටන චීවර පූජා හින්දා ඒව නිරෝධායනය කරලා වහලම දාන්න හින්ද වෙලා මහ පින්කම් කරන්න ගිහිල්ලා. පාන 30 20 කරන්න ගිහිල්ලා 10 7 කරන්න ගිහිල්ලා මිනිසු රැස් කරවලා මහ පිරිස් ගෙන්නවලා මහ විනාශවලට ගිහිල්ලා දෙනවා. සමහර ඒවා පුවත්පත්වල දෙනවා, සමහර ඒවා පළවෙනිවත් නැති ප්‍රවෘත්තිත් තියෙනවා. ඒ නිසා අපේ පින්වතුන් වාසනාවන්ත වුණා එහෙම භාග්‍යයකටපත් නොවි මේ පින්කමේ තිබෙන වටිනම ටික උනත් උදෑසන කාලේ අර විදිහට රැස් වෙලා කටින චීවරයක් පූජා කරලා ඒ ආනිසංස ලබා ගන්න දැකබලා සතුට වෙන්න අපි වාසනාවන්ත වුණා. ඒ නිසා අපි ඒක ගැන හිතලා සතුට වෙන්න ඕන. අනවශ්‍ය අනිත් කරුණු ගැන හිතලා දුක් වෙනවට වැඩිය. ඒවා ගැන හිත ඉන්නවට වැඩිය මේවා කරන්න බැරි වුණා. අර විදිහට කරන්න බැරි වුණා. ගිය පාර වගේ බැරි වුණා. මේ පාරයි එහෙමුනේ වගේ වෙන්නේ නැතුව බැරි නිච්චව ගැන හිතලා දුක් වෙන එක අපේ සාමාන්‍ය ස්වභාවය. ඒකෙන් වැළකීලා කරගන්න පුළුවන් වෙච්ච දේවල් ටික ගැන හිතලා සතුටු වෙන්න. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා මේ පැවතෙන ක්‍රමයට අනුව ඒ අවශ්‍ය ගාථා පාඨ සජ්ජායනා කරලා කඨින චීවරයේ සමතතු කරන්නට යෙදුණා. ඒ වගේම භික්ෂු සංඝයා අතරත ඒ විනය කර්මයක් මාර්ගයෙන් මේ භික්ෂුන් වහන්සේට පවරන්න ඇති. ඒක සිද්ධ වෙන්න ඇති. ඒ නිසා ඒ ගැන සතුටටපත් වෙන්න වෙනවා. ඒ නිසා පින්වතුනි මේ කඨින චීවරයක් පිළිගත්තට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා ඒ කඨින සිවුර පිළිගන්න කඨින චීවරය හමු වෙන කඨින චීවරය ලබා ගන්න වාසනාව තිබුණා. ඒ භික්ෂූන් වහන්සේට උදා වෙන ඒ භික්ෂූන් වහන්සේට ලැබෙන ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නිකන් දෙයක් නෙවෙයි කඨින චීවරයක හම්බ වෙනවා. ඒ හාමුදුරුවන්ට තව ආනිසංස පහක් ලැබෙනවා. ඒ ආනිසංස පහ වගේ පහක් ඒවා පූජා කරපුවා
අපේ ඉන්දික මහත්මයා ඇතුළු අවශේෂ මේකට සම්බන්ධ වෙච්ච දම්පැන් අරගෙන ආපු සාදු කියපු මේ පින්කමත් එක්ක එකතු වෙලා හිටපු මේ තෙමස තුළ මේ සම්බන්ධව කටයුතු කරන්නට යෙදුණු මේ සම්බන්ධව කතිකා කරපු හැම දිනාටම සමබරව ලබන්න පුළුවන් ආනිසංස පහක් භික්ෂුන් වහන්සේට වගේම දායකයන්ට ආනිසංස පහක් තියෙන බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒක තමයි දැනගන්න ඕනම එක. මොකද මේ වගේ පින්කමක් සිද්ධ කරාට පස්සේ ඒ තරම් වටින පින්කමක් සිද්ධ කරපුවාම හිතෙන්න පුළුවන් මොනවද ලැබෙන්නේ? මොනවද මේකෙන් උදා කරගන්න පුළුවන්? ඒකෙන් පින්තුනි භික්ෂුන් වහන්සේලාට ලැබෙන එහෙම නැත්නම් කටින චීවරයේ පිළිගත් ආම්දුරවන්ට මාස 5ක් යනතුරු ලැබෙන එක ආනිසංසයක් තමයි අනාමන්තචාරය කියලා කියන්නේ. අනාමන්තචාරය කියලා කියන්නේ පින්තුනි භික්ෂුන් වහන්සේ නමක් ඒ තමන් වහන්සේ වැඩ වාසය කරන ආරාමයෙන් ආරණ්‍යයෙන් ධර්ම ගමනක් වඩිනකොට ආගමික කටයුත්තකට වඩිනකොට යම්කිසි එළියට වඩිනකොට ගමනක් යනකොට ඒ පන්සලේ ඉන්න හාමුදුරුවෝ දැනුවත් කරලා ඒ වගේම තමයි අවසර අරගෙන යනවා. අවසර ගන්නකොට මම මේ පින්කමට වඩිනවා, මේ ධර්මයට වඩිනවා, මේ ධර්ම ගමන වඩිනවා, මේ ධර්මචාරිකාවේ වඩිනවා, මේ විදිහට මිනිසුන්ගේ හිතසුව පිණිස ගමින් ගමට මම යන්න සූදානම් වෙන්නේ කියලා අවසර අරගෙන පන්සලේ ඉන්න හාමුදුරු කෙනෙක් දැනුවත් කරලා ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා දැනුවත් කරලා අවසර අරගෙන තමයි යන්න සිද්ධ වෙන්නේ. හැබැයි කටින චීවරයක් ලබාගත් භික්ෂුන් වහන්සේට ලැබෙනවා නිදහසක් දැනුවත් කරන්නේ නැතිව එහෙම අවසර නොගෙන අවසර ගන්නේ නැතිව තමන් වහන්සේට ධර්මචාරිකාවේ ධර්ම ගමනේ කටයුතු පිණිස අන්හිත සුව පිණිස බහුජන හිතාය සුව පිණිස වැඩම කරන්න ඒ හාමුදුරුවන්ට ලැබෙනවා ස්වෛරී භාවයක්. උන්වහන්සේට ස්වෛරී භාවයක් ලැබෙනවා කටින චීවරය පිළිගත්තා. එතකොට ඒක නිදහසක් ලැබෙන නිදහසක්. ඒක එතකොට තමන්ට ලැබෙන නිදහස් බවක් මේ කටින චීවරය පිළිගැනීම හේතු කරගෙන. ඒ කටිනේ ලැබීම හේතු කරගෙන. ඒකින් පින්වතුනි දායක පින්වතුන්ට ලැබෙන දේ තමයි ඒ ආනිසංසයේ භික්ෂුන් වහන්සේට ලැබෙනකොට අනිත් පැත්තට දායක පින්වතුන්ට ලැබෙන ආනිසංසයක් තියෙනවා. ආනිසංසය තමයි දායක පින්වතුන්ට ස්වෛරී භාවයේ ලැබෙනවා. කොහොමද? සක්විති රජ කෙනෙක් ගමනක් විමනක් යනවා වගේ සංසාරේ උසස් කුලවල ඉපදෙන්න මිනිසුන් අතර ඉපදුනා උසස් කුලයන් වල ඉපදෙන්න රජවරු අතර ඉපදුනා සක්විති රජවරු වෙලා ඉපදෙන්න හැකියාව ලැබෙනවා. මොකද සක්විති රජතුමා තමයි මේ මිනිසුන් අතර ස්වෛරී භාවය කියන එක නිදහස කියන එක උපරිමයෙන් විකෘති විදින මනුස්සයා. සක්විති රජතුමා. මොකද එතුමා ගමනක් යන්න ගියාට පස්සේ කාගෙන්වත් අවසර ගන්නෙ නැහැ. කාටවත් වඳින්න පුදන්න ඊට පස්සේ දැන් අපේ කොච්චර බලවත් කෙනෙක් වුණත් නේද විදේශ රටකට යනකොට ජනාධිපති කෙනෙක් වුණත් එයාට ගමන් බලපත්‍රයක් තියෙන්න බෑ. අවසරයක් කරන් යන්න බෑ. ඒ රටකට දතුල් වෙනවා කියලා. හැබැයි සක්විති රජතුමා එහෙම අවසරයක් ගන්න ඕනේ නෑ. තමන්ගේ චක්‍රයානය එහෙම නැත්නම් හත්ති යානය අස්ස යානය කියන යාන තුන. චක්‍රයානය කියලා යානයක් තියෙනවා. ඇතෙක් ඉන්නවා සුදු පාට, අශ්වයෙක් ඉන්නවා. මේ යානයක ඕන වෙලාවක නැගලා තමන්ගේ පිරිවරත් එක්ක, පරිනායක රත්නත් එක්ක, තමන්ගේ ඉන්න සේවකයොත් එක්ක ඕන දේශයකට යන්න පුළුවන් ශක්්‍යතාවය ලැබෙනවා. එවැනි උසස් ගණේ ලෞකික සැප සම්පතක් ලබා ගන්න මේ තුලින් හැකියාව ලැබෙනවා. ඒ නිසා ඉන්දික මහත්මයා තුළ හැම දිනාටම ලැබෙන පළවෙනි ආනිසංසය තමයි අර හාමුදුරුවන්ට අර විදියට ස්වෛරී භාවය ලැබෙනවා වගේ අපේ පින්වතුන්ට ලෞකික සම්පතක් වශයෙන් ඒක ලැබෙනවා. පින්වතුනි ඒ ලෞකික සැප සම්පත් කියනවා නම් ඕන තරම් ශක්තිත වෙලා ඉපදෙන්නේ නැති සංසාරේ නේද? බුදුහාමුදුරුවෝ අර කුඹි ගලක් වෙන්නලා කියනවා ආනන්ද හාමුදුරුවන්ට කුඹි රංචුවක් යනකොට මෙතන මේ ආනන්දය ශක්තිත රජ වෙලා ඉපදිච්ච නැති කුඹියෙක් නේ. ශක්තිත රජ වෙලා ඉපදිච්ච නැති කුඹියෙක් නෑ. එතන ඉන්න හැමෝම මේ ඉපදිලා තියෙනවා. ඒතකොට එහෙම බලනකොට අපිත් ඉන්න පුළුවන්. ඒ නිසා අපි ඒව හිතලා තියෙනවා.
අපි ප්‍රාර්ථනා කරමු ඒවත් ලැබෙන අතරතුරේ සංසාර ගමනේදී ස්වෛරීව දාන සීල භාවනා ආදී දස පාරමිතා ධර්මයන් උපේක්ඛා ආදී නෙක්ඛම් ආදී දස පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගන්නට ස්වෛරීව පින්කම් කරන්නට මේ කුසලානි සංසය තුළින් ශක්්‍යතාවයේ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ස්වෛරීව පින්කම් කරන්න හැමෝටම බෑ. අමාරුයි. හැමෝටම මේ හැකියාව ලැබෙන්නේ නැහැ. ගොඩාක් අය පින්කම් කරන්න ගියාට පස්සේ ඒවා සිද්ධ කරනකොට දානයක් සීලයක් පුරනකොට තව අයකින් උදව් ගන්න සිද්ධ වෙනවා, තව අයකින් අහන්න සිද්ධ වෙනවා, කවුරුත් නැත්තම් කරගන්න බැරි අය ඉන්නවා. සල්ලි තිබ්බට සමහරවිට මිනිස්සු නැහැ, මිනිස්සු හිටියට පින්කමක් කරන්න සල්ලි නැහැ. ස්වෛරී භාවය නැහැ මිනිස්සුන්ට. ඒවා කරන්න හැකියාව වෙන ශක්ති බලය නැහැ. ඒ නිසා එවැනි ශක්ති බලයන්ගෙන් හීන නොවි ස්වෛරීව පින්කම් සිද්ධ කරන්න මේ දස පාරමිතාවන් වර්ධනය කරගෙන සසර ගමන කෙටි කරගන්න මේ කටින චීවර පූජාවේ ආනිසංසය අපි හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක පළවෙනි ආනිසංසය. දෙවෙනි එක තමයි අසමදාන චාරය කියලා ආනිසංසයක් තිබෙනවා හාමුදුරුවන්ට. අසමදාන චාරය කියලා කියන්නේ හාමුදුරන් වහන්සේ නමක් අදිෂ්ඨාන කරගත්තට පස්සේ තුන් සිවුර. ඒ තුන් සිවුරෙන් විරහිත වෙලා උන්වහන්සේට වැඩහින්න බෑ. තුන් සිවුර උන්වහන්සේ නිතරම දරන්න ඕනේ. එතකොට මේ තුන් සිවුර දරාගෙන තමයි අදිෂ්ඨාන කරගත්තට පස්සේ උන්වහන්සේට වැඩහින්න වෙන්නේ. ඒක සතපෙන්න ගියාමත් එහෙමයි. ඒක තියෙන්න ඕන සතපෙන ආසය. එතකොට මේ චීවරයක් ලැබුවහම කටින චීවරයක් නිදහසක් ලැබෙනවා. තුන් සිවුරෙන් යමක් ඉවත් වෙලා තිබුණත් යම් කිසි වෙලාවක අදිෂ්ඨාන කරාට පස්සේ තමන් ළඟින් ඈත් වෙලා තිබුණා උපසම්පදා හම්බුව කෙනෙක් එක්ක. උන්වහන්සේට ඒකෙදි විනයෙන් වරදක් වෙන්නේ නැහැ. විනයානුකූල වරදකට අවතකට උන්වහන්සේ හසු වෙන්නේ නැහැ. වරදක් වෙන්නේ නැහැ විනයානුකූලව. ඒ කටින චීවරය ලැබීමේ ආනිසංස වශයෙන් පිළිගැනීමේ ආනිසංසය වශයෙන් ඒක හිමිවීමේ ආනිසංසය වශයෙන්. ඒතර උන්වහන්සේට අර නිදහස කියන එක තවදුරටත් ලැබෙනවා මේ තුල. පිටුනි ඒකෙන් අපේ පිටුනුන ලැබෙන ආනිසංසය තමයි සංසාරේ සක්විති රජවරුන්ට සෙයින් ඒ ගමනක් බිමනක් යන තැන පිටුනි නිදහසේ ගමන් කරන්නේ. නිදහසේ ගමන් කරන්නට අවකාශය සැලසෙනවා. නිදහසේ ගමන් කරනවා කියලා කියන්නේ අපි දැන්ම සක්විති රජවරු ගමන් යනකොට බක් මුල් බැඳගෙන ආහාර අරගෙන බෝතල් වලට වතුර පුරවගෙන නේද? ඒ ඔක්කොම අරගෙන යන්නේ නැහැ. ඒ නගර වලට ජනපද වලට ගියාට පස්සේ මේ මිනිස්සු කෑම බීම සංග්‍රහ කරනවා. ඒ අය නොඑච්චාදු කරනවා. සක්විති රජතුමාට සලකනවා. කෑම බීම දෙනවා. එහෙම තියෙනවා. ඒතකොට ඒක උත්සන් යන්න ඕනේ නෑ. මේ අපි ගමන් යනකොට ඉතින් වතුර බෝතලෙත් බෑග් එකේ දාගෙන ගියේ නැත්තම් වතුරක් දෙන්න කෙනෙක් නෑ. එහෙම තමයි. මොකද වතුරත් තල්ලි වලට විකුණන්නේ. ඉතින් ඒ හින්දා සංසාරේ ඒ වගේ මේ නිදහසේ ගමන් කරන්න හැකියාව ලැබෙනවා. හැකියාව උපදිනවා මේ ආනිසංසයේ බලය හේතු කරගෙන. ඉතින් ඒ වගේ જાති නම් සංසාරේ ඕන තරම් අපිට ලැබිලා ඇති. අපි සක්විති රජවරුන් වෙලා රාජධානි ප්‍රධානීන් වෙලා ප්‍රාදේශීය පාලකයෝ වෙලා නොයේ තැන්වල ඉපදෙන්න ඇති. ඒවා ලැබෙන්න ඇති. ඒ නිසා ප්‍රාර්ථනා කරමු මේවර කටින චීවර පූජාව සිදු කර ගැනීම හේතු කරගෙන සංසාර ගමනේදී පින්වතුනි යන යනතර නිදහසයි. ඉපදෙන තැනක නිදහසයි. ගමන් කරන ඒ වගේම ඇවිදින්න යන ඕනම තැනක නිදහසයි. අපි හැමදෙනාටම සති සමාධි ප්‍රඥා නිදහසේ දියුණු කරගන්න ආබාධ රහිතව දියුණු කරගන්න මේ කුසලානි සංසේ හේතු ආමසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක දෙවෙනි ආනිසංසය. තුන්වෙනි එක තමයි පින්වතුනි ඝන භෝජනය කියලා කියන්නේ. ඝන භෝජනය කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලා 4 නමක් හෝ වැඩි පිරිසක් වඩිනකොට නොඑක් විදිහේ පිටපාතේම වඩිනකොට පින්වතුනි ඒ බුදුදහමට අනුගත වෙච්ච බෞද්ධ අය වගේම තමයි උපාසක උපාසිකාව වගේ තමයි ඒ කාලේ අන්‍යාගම
ළඟින් ගියොත් දන් දීලා දෙනවා. දන් දෙනවා. අදත් එහෙම කරනවා. එතකොට ඒ කට්ටිය දන්නේ නැහැ හාමුදුරු කෙනෙකුට දානයකට ආරාධනා කරන්නේ කොහොමද? ඒව දන්නේ නැහැ. දාන ටිකක් වළඳලා යන්න වඩින්න කියලා නෙවෙයි කියන්නේ. ඒ කට්ටිය ඒ වගේ නම් කියලා පෞද්ගලිකව ආරාධනා කරනවා. අපේ පිට්ටු තම්බලා තියෙනවා ටිකක් වළඳලා යන්න, මඤ්ඤොක්ක තම්බලා තියෙනවා වළඳලා යන්න, අද බතල තම්බලා තියෙන්නේ වළඳලා යන්න, කඩල මුන්නට තියෙන්නේ වළඳලා යන්න කියලා මේ හාමුදුරන්ට ආරාධනා කරනවා ඒ වගේ නම් කියලා. ඒ ආහාර පානවල. එහෙම වැළඳුවොත් ගිහිල්ලා ඒ වළඳන්න වඩිනකොට වළඳන ඒ දානේ පිටක් දානේ විනය වර්ධකට හසු වෙනවා. විනයානුකූලව ඒක තහන්නේ හාමුදුරුවෝ. හැබැයි මෙතනදී පින්වතුනි නිදහසක් ලැබෙනවා. මේ කටින චීවරයක් පිළිගැනීම තුළ එවැනි දානයකට ආරාධනා කරත් කටින චීවරයක් පිළිගත්තට පස්සේ මාස 5ක් යනකොට ඒ විදිහේ දානයක් වුණා පිළිගන්න පුළුවන්. අර විනය තුළ මහා වැරදි විදිහට දක්වලා තිබෙන ඒ කරුණ වලින් මෙතනදී නිදහස් වෙනවා. එතකොට ඒ අකප දේ වුණත් ඒ විදිහට ආරාධනා කරලා පූජා කරන අකප දේ වුණත් ඒ නම් කියලා පෙන්නලා දෙන දේවල් වුණත් වළඳන්ට හැකියාව ලැබෙනවා, ශක්්‍යතාවය ලැබෙනවා, අවකාශය ලැබෙනවා. ඒකෙන් පින්වතුන්ට ලැබෙන දේ තමයි අපේ පින්වතුන්ට සංසාරේ කවදාවත්ම පින්වතුනි වසවිස කැවිලා අපත්‍ය වෙලා ආහම සර්ප විස, ගෝනුසු විස ආදී කොටගත්ත විසකුරු සර්පයන්ගේ සත්‍යයන්ගේ විස ශරීරගත වෙලා ජීවිතයේ තොර වෙන්න අපහසුතාවයන් වලට ලක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක මහා ආනිසංසය. මොකද මේ කාලෙත් ඒක තමයි වෙන්නේ. මිනිසුන්ට මේ විස බීජයක් නේ ශරීරගත කොරෝනා කියලා විසක් ශරීරගත වෙලා මිනිසුන්ට දරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා ඒ විස ශරීරගත වීම හේතු කරගෙන අපත්‍ය වෙලා මිනිසු අදට ලෝකේ පුරාම මිනිස්සු මරණයටපත් වෙනවා. ඉතින් එවැනි අයහපතකට සංසාරේ කවදාවත්ම ලෞකික වශයෙන් පත් නොවේවා. ඒ වගේම තමයි අපි ප්‍රාර්ථනා කරමු එහෙමනම් සංසාරේ ඕනතරම් මරණයටපත් වෙලා ඇති. නමුත් මතුව එවැනි අභාග්‍ය සම්පන්න ජීවිතයක් නොලැබෙන්නාසේ අපි හැමදෙනාටම තව තියෙනවා පින්වතුනි සංසාරේ පුරාම ඇතුල් වෙච්ච විස. ඒ විස තමයි 1500ක් විතර කෙලෙස් විස තියෙනවා. මේ 1500ක් විතර වෙච්ච කෙලෙස් විස තුරන් කරගන්න දුරු කරගන්න ලෝකෝත්තර වශයෙන් නිවන් මාර්ගයට එළඹෙන්නට මේ කුසලානි සංසය හේතුවක් වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ පින්වතුනි අනිත් එක තමයි හතරවෙනි කාරණේ යාවදත්ත චීවර. යාවදත්ත චීවරය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට අදිෂ්ඨාන කරපු නැති සිවුරු උපසම්පදා ආමතුරුවරන්ට පරිභෝග කරන්නට පිළිගන්න ළඟ තියාගන්න බෑ. හැබැයි කටින චීවරයක් පිළිගත්තට පස්සේ පින්වතුනි මේ ආමතුරුවරන්ට අමතර සිවුරු දින 10ක් යනතුරු උපසම්පදා භික්ෂුවකට කටින චීවරයක් ලැබීම හේතු කරගෙන දින 10ක් යනතුරු අමතර සිවුරු තමන් සතුව තියාගන්න පුළුවන්. ඒක පහසුවක්. මොකද මේ කාලේ වහින හින්දා තෙමෙන්න පුළුවන් සිවුරු. එතකොට තව සිවුරක් දෙකක් ළඟ තියනවා කියලා කියන්නේ දින 10ක් විතර යනකම් ළඟින් තියාගන්න පුළුවන් කියන්නේ අරවා වේලෙනකම් තව සිවුරු අරගෙන පොරවන්න පුළුවන්. ඒ ආනිසංසය හාමුදුරුවන්ට ලැබෙනවා. ඒකේ පින්වතුන්ට ලැබෙන ආනිසංසය තමයි පින්වතුනි සංසාරයේ ගමනේදී ලෞකික වශයෙන් ඔය පින්වතුන්ට ලැබෙන ධන ධාන්‍ය වස්තු සම්පත් පිළිබඳව තව කෙනෙකුගේ ඉරිසියාවට ලක් වෙන්නේ නැහැ. ඒක ආනිසංසය. සංසාරයේ ඔය පින්වතුන්ට ලැබෙන ධන ධාන්‍ය වස්තු සම්පත්, මනුෂ්‍ය සම්පත් මේ හැම දෙයකම ඉරිසියාවක් තව කෙනෙකුට හිතෙන්නේ නැහැ. හානි කරන්න හිතෙන්නේ නැහැ. හොරකම් කරගෙන යන්න හිතෙන්නේ නැහැ. ඒක හරි වැදගත් දෙයක් නෙවෙයි. මොකද හරි අමාරුයි මනුස්සයන්ට දියුණු වෙන්න වෙලා තියෙන්නේ සමහර වෙලාවට හොරේ. මොකද අපේ ජීවත් වෙනකොට අපි ළඟ තියෙන දේවල් නොපෙන්වාමයි පරිභෝග කරන්න සමහර වෙලාවට සිද්ධ වෙනවා. මොකද අනිත් අයට ඉරිසියා හිතෙනවා. ඊට පස්සේ ඒවා ලැබුණේ කොහොමද කියලා හොයන්න කියලා හිතෙනවා.
ඉතින් මේ ලැබෙන සැප සම්පත් ගැන සැක ඇති වෙනවා, හොරකම් කරගෙන යනවා. ඒවා පින්වතුනි සිද්ධ වෙන જાති. ඒ නිසා ඒවා ලෞකික සම්පත් වශයෙන් සංසාරේ කෙදින බවත් අපිට නිවන් දකින මොහොත දක්වා අපේ භෞතික මානසික සම්පත් කෙරෙහි කෙනෙකුට ඉරිසියාවක් ඇති නොවේවා. ඒ වගේම තමයි කෙනෙකුට හොරහතුරෙක් විදියට අපේ දේවල් පැහැර ගන්නට හිතක් ඇති නොවේවා. ඒ සම්පත් පරිභෝජනය කිරීමට අපිට මේ ආනිසංසය හේතු කරගෙන අවකාශය සැලසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම තමයි ලෝකෝත්තර වශයෙන් අපි එතනදී ප්‍රාර්ථනා කරමු අපේ සිතට ඒ ඇති වෙන කෙලෙසුන් එහෙම නැත්නම් කෙලෙස් සතුරා ඒ අයගෙන් හානියක් සිද්ධ නොවේ. අපි හැමදෙනාටම ඒ ධන දාන්නේ සම්පත් වැඩි වැඩියෙන් ලැබෙන්නාසේ කෙනෙකුට ඉරිසියාවක් අපිට ඉරිසියාවකට ලක් වෙන්නේ නැහැ වගේ අපි හැමදෙනාටම පින්වතුනි එක දානයක් දෙන්න හිතුනොත් එහෙම ඒ වගේ ධන වැටක් දෙන්න එක දවසක් සිල් රකින්න හිතුනොත් එහෙම ජීවිත කාලෙම සිල් රකින්න එක දවසක් භාවනා කරන්න ධ්‍යාන එකක් ලබා ගන්න එක මාර්ගඵලයක් ලබා ගන්න හිතුනොත් එහෙම ඒවා වැඩි වැඩියෙන් ලබාගෙන මේ සංසාර ගමන ඉක්මනින් කෙටි කර ගන්න ලෝකෝත්තර වශයෙන් මේ ආනිසංසය අපි හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට පස්සේ පින්වතුනි අවසාන කාරණය පස්වෙනි ආනිසංසය තමයි යෝචදත්ත චීවර උත්පාදනය. ඒ කියන්නේ පින්වතුනි භික්ෂුන් වහන්සේ නමකට මේ සාංගික කරලා පූජා කරන දේවල් ශාසනයේ පෞද්ගලිකව පරිහරණය කරන්න බෑ. ඒවා හාමුදුරුවන්ට අයිති ඒවා. පොදු භික්ෂුන්ට අයිති ඒවා. හැබැයි මේ සාංගික කරලා පූජා කරන පරිස්කාර උනා ඒ හාමුදුරුවන්ට පෞද්ගලිකව පරිහරණය කරන්න මේ තුලින් කഠින චීවරයක් පිළිගැනීම තුලින් කඨින චීවරය පිළිගැනීම හේතු කරගෙන ආනිසංසයක් විදියට ලැබෙනවා. ඒකෙන් අපේ පින්වතුන්ට ලැබෙන ආනිසංසය තමයි සසර කවදාවත්ම හොර හතුරන්ගෙන් විනාශ නොවන, සොරුන්ගෙන් රජුන්ගෙන් විනාශ වෙන්නේ නැති ධන ධාන්‍ය සම්පත් ලබන්න. එහෙම නැත්නම් ලැබිච්ච ධනය හොර හතුරන්ගේ පැහැර ගැනීම වලට ලක් වෙන්නේ නැතිව පරිභෝජනය කරන්න හැකියාව ලැබෙනවා. දැන් අපේ ওই ජීවිතේ කල්පනා කරලා බලපුවාම අපි හොරගම් කරපු නැති ඒවා නැහැ අපේ ජීවිතේ. අපි මොකක් හරි හොරගම් කරලා තියෙනවනේ කවුරුහරි. අපි පර්ස් එකක් හරි බස් එකකදී හොරගම් කරලා තියෙනවනේ අඩුම මොනවා හරි දෙයක් කවුරුහරි අපි අරන් තියෙනවා. ඉතින් ඒ කර්ම ජීවර පූජාව සිද්ධ කරපුවාම අපේ ධනය සම්පත් වස්තු හොර හතුරන්ට අහු වෙනවා. ඊට පස්සේ රජවරුන්ගෙන් පැහැර ගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ලෞකික වශයෙන් ලැබෙනවා. ලෝකෝත්තර වශයෙන් අපේ ධ්‍යානවලට, අපේ සීලයට, අපේ සමාධියට, අපේ දාන පාරමිතාවට, අපේ සීල පාරමිතාවට කිසිදු භවයකදී කෙලෙස් සතුරන්ට ඇතුළු වෙන්න නොලැබේවා. කෙලෙස් සතුරන්ට කෙලෙස් කොරුන්ට ඒවා පැහැර ගන්න නොලැබේවා. අපි හැමදෙනාටම ධර්ම අවබෝධය කරගන්න ඒ අපේ භාවනාව, සීලය, දානය තුළින් ශක්්‍යතාවය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ආනිසංස රාශියක් ලැබෙන පින්කම් කොයි අද දවසේ සිද්ධ කරගන්නට යෙදුනේ මෙච්චර කාලයක් භික්ෂුන් වහන්සේට අපෝපස්ථාන කරලා 3 මාසයක් මුළුල්ලේ අපෝපස්ථාන කරලා අද උදෑසන කාලේ කඨින චීවරයක් පූජා කරගෙන ඒ ඉන්දික මහත්මයා අතුළු පවුලේ පින්වත් හැමදෙනාම ග්‍රාමවාසී පින්වතුන් දම්පැන් පූජා කරා. ඉතින් කඨින චීවරයක් පූජා කරන වෙලාවේ පන්සලට රැගෙන එන සියලුම දේවල් ආනිසංසයේ බලය හේතු කරගෙන සාංගික වෙලා පූජා වෙනවා. මහා ආනිසංස ලැබෙනවා. විවිධ පින්කම් සිද්ධ කරගන්න ඇති. අද දවසේ 3 මාසයක් මුළුල්ලේ මේ පින්කම් මේ පින්කම සිද්ධ කිරීම අරමුණු කරගෙනම සිද්ධ කරගන්න ඇති. ඒ ණයක් නොඑක ආකාරයේ නානාවිද සිද්ධ කරගත්ත කුසල ආනිසංසයන් බලයෙන්ම අද දවසේ කඨින චීවරයක් පූජා කර ගැනීමෙන් සිද්ධ කරගත්තා වූ මේ ආනිසංස බලයෙන් සාංගික දානයක් උදෑසන හිමිදිරි කාලේ භික්ෂුන් වහන්සේට පූජා කිරීමෙන් ජනිත කරගත් උපදවාගත්තා වූ ආනිසංස බලයෙන් අපේ පින්වත් හැමදෙනාටම සංසාරේ උපදින ආත්මයක් පාසා නැත නොමැත යන කියන වචනයක්වත් අසන්නටවත් නොලැබේවා
වේවා සාපිපාස ආදී දුක්ඛයකට සංසාරේ කවදාවත්ම පත් නොවේවා අකල් මරණ විපත් බාධක වලට පත් නොවේවා සොර සතුරන්ගේ රජවරුන්ගේ ග්‍රහණයට හසු වේවා විපත් කරදර අනතුරු වලින් ජීවිතේ තුරන් නොවේවා අපි හැමදෙනාටම සෑම භවයකදීම දිගාසිරි සම්පත් ලබා ගන්න ශක්‍යතාවය ලැබෙත්වා අවසන මේ පින්වත් හැමදෙනාටම මේ සිද්ධ කරගත්තා වූ අති උතුම් පින්කම හේතු කරගෙන අජරාමර නිවනින් කෙලෙස් තුරන් කරමින් නිවනින් සැනසෙන්නට දස සංයෝජන සිඳ ගැනීම පිණිස එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවකදී එකම සාදු නාදයක් මැද්දේ එකට නිවන් දකින්න මේ පින කුසලයේ හේතු වාසනාව වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඉන්දික මහත්මයා ඒ පෞලේ උදවිය නමින් ඊය පරලොව යන්නට යෙදුණු මේ පුණ්‍යදාස පියතුමා සිරියාවතේ මෞතුමිය ඇතුළු ඒ සමස්ත ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වෙන්නාසේ මේ විහාරස්ථානයේ ඉදි කරමින් අපවත් වෙන්නට යෙදුණු ඒ මේ විහාරස්ථානයේ ආදිකර්තෘන් වහන්සේ වන අතිපූජනීය ආචාර්යවරුන් අධ්‍යේ ශ්‍රී ඥානාලෝක නායක හාමුදුරුවන්ගේ ශ්‍රී නාමයේ ඇතුළු අපවත් වී වදාළ විහාරගණී මහා සංඝවරුන්ට මේ පින් අත්පත් වේවා මේ විහාරස්ථාන ඉදි කරන්ට කැපවිච්ච දන්පැන් පූජා කරපු සියලුම දායක පින්තුන්ට මේ පරලෝකීය අයට මේ පින් අත් වේවා මේ පින්කම් වලට සම්බන්ධ වෙච්ච අයනමින් මේ පරලෝකීය සමස්ත හැම දිනාටම සුගතිගාමිත්වයේ තුල ධර්මය අවබෝධ කරගන්නට මේ පින කුසලයේ ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. මෙවර වෙවැල්ලුව ශ්‍රී ඥානමලාරාම විහාරස්ථානයේ කටින චීවර පූජාවේ දායකත්වයෙන් කටයුතු කරපු ඉන්දික මාලිංග මහත්මයා ඇතුළු හැම දිනාටම ඔබ හැම දිනාටම මේ පින්කම් හේතු කරගෙන විහාරස්ථානයේ වැඩ වාසය කරන ලොකු හාමුදුරුවෝ ඇතුළු හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට පාරමිතා සැපිරීම පිණිස ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිස මේ කුසලයන් ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.